අහිබවන් දූල පුතාලා හැම දෙනෙකුටම ඔන්න අදත් මම ඔයාලගේ ආසම විෂය ආසම ගන්න විෂය ඔයාලා ඊට පස්සේ ලකුණු වැඩියෙන්ම ගන්න විෂය වෙන ගණිතය උගන්වන්න. ඉතින් අද බලමු ඔයාලට අද මොනවද මම කියලා දෙන්නේ කියලා. අද ඔයාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 9 වසරට අදාළ පාඩම. මේකේ අපි අද ඉගෙන ගන්න පුළුවන් අල්නයන්නේ. ඒ කියන්නේ භාග පාඩමේ අල්නයන්නේ ඇතුළත් කරලා භාග සහිත ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියලා. ඒක දැනගන්න පුළුවන්. ඊට භාග ගණන් වල වරහන් යොදලා තියෙනවා. වරහන් සහිත ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම අද ඔයාලට උගන්වනවා ගණිතයේ එන සංකල්පයක් බොඩ් මාස් කියන සංකල්පය. මේ අනුව තමයි අපි ගණන් විසඳන්න සූදානම් වෙන්නේ. මේ සංකල්පයට අනුව ගණන් විසඳනකොට අපිට ගණන් වරදින්නේ නැහැ. නිවැරදිව අපිට ගණන් විසඳන්න පුළුවන්. එතකොට අපි අද ඉගෙන ගන්න තියෙනවා අල්නයන්නේ. අල්නයන්නේ භාවිතා වෙන්නේ භාග ගණන් වල. අල්නයන් භාවිතා කරලා යොදන විදිය ගණන් ඊට පස්සේ වරහන්. භාග ගණන් වල වරහන් නියදන ආකාරය. වරහන් නියදන දැන් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි වැදගත්ම දෙයක් තියෙනවා අපිට ගණිතයේ බොඩ් මාස් කියලා. B O D M A S මෙන්න මේ සංකල්පයට අනුව ගණන් ගණිතය විසඳන්නේ කොහොමද කියලා. ඒකට මේ සංකල්පයට අනුව ගණන් විසඳනකොට අපේ ගණන් නිවැරදිව අපිට විසඳ ගන්න පුළුවන්. හරිම උත්තරය අපිට අරගන්න පුළුවන්. විවිධ වෙන පැති වලට යවෙන්න පුළුවන්. මේ ක්‍රමයක් ඉගෙන ගන්න අද ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. හොඳයි. අපි එහෙනම් මේ ඔක්කොටම ඉස්සෙල්ලා අපි බලමු අපි මේ වෙනකම් මොනවද ඉගෙන ගත්තේ කියලා. අපි මේ වෙනකම් හයේ පන්තියේ ඉඳලා මේ හුඟක් දේවල් ඉගෙන ගත්තනේ. අපි ඒක පොඩ්ඩක් මතක් කරගමු. අපි මොනවද මේ 6 වසරේ ඉඳලා 8 වසරේ ඉඳන් දැන් මේ වෙනකොට මම භාග පාඩම් 5ක් ඔයාලට දාලා දෙන ඊට අමතරව අභ්‍යාස කරපු පාඩම් වගේ ටික දාලා දෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ දකින්නේ නැති බලන්නේ නැති. මේවා බලපු කට්ටියට නම් මේවා මේ මාත් එක්ක හිටපු වීඩියෝස් බලපු අයට නම් මම හිතන්නේ භාග ගැන මේ වෙනකොට හොඳ දැනීමක් ලැබිට තියෙන්න ඕනේ. ඉතින් ඒ අනුව ඒ ගැන හිතලා තමයි මම මේ ඉදිරි ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් අපි බලමු මේනකොට අපි මුල් පාඩම් වල කරපුව පොඩි මතකයක් කරගෙන ගමු. අපි ඉගෙන ගත්තා තත්ත්ව භාග කියලා නේද? තත්ත්ව භාග. තත්ත්ව භාග ගැන තමයි මුලින්ම ඉගෙන ගත්තා. තත්ත්ව භාග කියන්නේ මොකද්ද? يعني බිඳුවට වඩා විශාල වෙනවා. එහෙනම් එකට වඩා කුඩා වෙන භාග ගැන තමයි තත්ත්ව භාග කියලා ඉගෙන ගත්තේ නේ. අපි ඒතකොට ඒ තත්ත්ව භාග. ඒක නම් උදාහරණ විදියට 3න් 1 2න් 1 4න් 3 මේ වගේ භාගනේ. කියන්නේ බිඳුවට වඩා විශාලයි එකට වඩා කුඩායි. ඒකවල එහෙම. ඊපස්සේ අපි ඊගාවට ඉගෙන ගත්තා තවුණාද අපි ඉගෙන එකට වඩා විශාලයි ගන්න මිශ්‍ර භාග. මිශ්‍ර භාග ගැන. මිශ්‍ර භාග ගැන අපි ඉගෙන ගත්තා. මිශ්‍ර භාග කියන්නේ 1යි 2න් 1 3යි 5න් 2 මේ වගේ පූර්ණ සංඛ්‍යාවුත් මිශ්‍ර සංඛ්‍යාවුත් තිබෙනවා. ඊට පස්සේ අපි ආයෙත් ඉගෙන ගන්න මොනවද? ඒකට අපි තත්ත්ව භාගය ඉගෙන ගත්තා. මිශ්‍ර භාගය ඉගෙන ගත්තා. අපෝ විෂම භාගය ඉගෙන ගත්තා නේද? විෂම භාගය කියන්නේ කියලා 7න් 11. ඊට පස්සේ 8න් 13. ඒ කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය විශාල වෙන භාගනේ. ඒක හරයට වඩා මේවා විෂම භාග කියලා ඉගෙන ගත්තා. විෂම භාග. එතකොට මේකත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මම දැන් මේ ගැන ඔයාලට දැනීමක් ඇති. මම මේවා මොකද අපිට දැන් ඊගවට 9 පන්තියේ වැඩ කරනකොට මේ හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම මේ පොඩි මතක් කිරීමක් කරේ. මේවා අමතක නම් අනිවාර්යයෙන්ම මතක් කරගන්න වෙනවා. හොඳේ. එහෙම නැත්නම් මේ ඉස්සරහට අපිට කරගෙන යන්න බෑ. අපේ පන්තියේ නෝන අපි හුඟක් දේවල් කරන්න ඕනේ. ලොකු වැඩ කොටසක් කරන්න ඕනේ. ඒවල ඉතින් මේවා අනිවාර්යයෙන් මතක තියාගන්න. ඊට පස්සේ විෂම භාග ඊට පස්සේ අපි තව දෙයක් කරා තුල්‍ය භාග. තුල්‍ය භාග. තුල්‍ය භාග ගැන ඉගෙන ගත්තා. අපි 2න් 1 වට මේකට තුල්‍ය භාගය මේ දෙකම අපි කියමු 2කින් වැඩි කරා කියලා. එතකොට එනවා දෙවරක් 1 2යි හරයත් ලවයත් 2කින් වැඩි කරා හරයත් වැඩි කරා දෙවරක් 2 4යි.
එහෙනම් දෙකෙන් එකට තුල්්‍ය භාගයක් තමයි දෙකෙන් එකට තුල්්‍ය භාගයක් 4න් 2. ඊට පස්සේ අපහු තව එකක් ලියන්න පුළුවන්. දෙකෙන් එක අප මේ දෙකම උඩ යට ලවය හරය දෙකම 3න් වැඩි කරා කියමුකෝ. එතකොට එනවා 3 වරක් එක 3යි 2 වරක් 3 6යි. 6න් 3. එහෙනම් මේකට තුල්්‍ය භාගයක් තමයි 6න් 3. එහෙනම් භාගයට තුල්්‍ය භාග ලියන්න පුළුවන්. භාගයට තුල්්‍ය භාග තමයි 4න් 2 6න් 3 මේ විදිහට ලියාගෙන යන්න පුළුවන් නේ. අපි එහෙනම් තුල්්‍ය භාග ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි මොනවා තව ඉගෙන ගත්තේ. තව අපොම මතක් කරගමු ඉක්මනටම. ඔයාලා ඉගෙන ගත්තා මිශ්‍ර භාග විෂම භාග කරන එක, විෂම භාග මිශ්‍ර භාග කරන එක. එහෙනම් අපි බලමු විෂම භාගය. විෂම භාග. විෂම භාගයක් තමයි 7න් 11. ඒ කියන්නේ විෂම භාගය 7න් 11 කියන්නේ හරියට වඩා ලවය විශාලයි. විෂම භාගය. එහෙනම් මේක අපි හැරෙවුවා මිශ්‍ර භාගයකට. මේක හැරෙවුවා මිශ්‍ර භාගයකට. එහෙනම් කොහොමද අපි හැරෙව්වේ? 11 බෙදුවා 7 නේද? ඒකට 11ට 7 ඒවා 1යි 7යි ඉතුරුයි 4ක් නේ. එහෙනම් අපි මේක ලිව්වා මෙන්න මේ ලබ්ධිය තමයි 1යි කියලා ලිව්වා. ඊට පස්සේ මේ 7 තමයි 7න් ශේෂය 4යි. එතන 1යි 7න් 4යි. එහෙනම් 7න් 11 විෂම මිශ්‍ර භාගයක් කරා. මේක විෂම භාගයක්. විෂම භාගය මේක මිශ්‍ර භාගයක්. එහෙනම් විෂම භාගයක් මිශ්‍ර භාගයක් බවට විපත් කරන්නේ. මේකත් මම හිතන්නේ ඉගෙන ගන්න. මේකත් මතක් කරගන්න. ඊට පස්සේ අනිත් එක තමයි අපි මේක මේ පැත්තට හැරෙනවා. ඒකත් මිශ්‍ර භාගයක් විෂම භාගයක් බවට පත් කරා. ඒක කොහොමද අපි ඒක කරේ? ආවෝ දෙකෙන් මතක් කරගමු. එහෙනම් මිශ්‍ර භාගය විෂම භාගයක් බවට පත් කරා. අපි මිශ්‍ර භාගයක් ලියමු. 1යි 3න් 1. මේක විෂම භාගයක් කරන්නේ කොහොමද? මේ 3න් වැඩි කරනවා මේක නේද? 1 වැඩි කරා මේකට එකතු කරා මේ 3 වරක් එක 3යි 3යි 1යි 4යි. 4යි හරියට 3යි නේ. හරි. අප ඕනම් මේක තව එකක් ගමු. අපි 2යි 7යි 2. දැන් මොකද කරන්නේ? මේ 7න් මේ දෙක වැඩි කරනවා. නේද? වැඩි කරනවා. ඊට පස්සේ ඒ උත්තරේට මේ දෙක එකතු කරනවා. හොඳයි වෙන්නේ. එතකොට මේක සමාන වෙනවා. හරය ඒකම ලියනවා. 7 වරක් 2 14යි 14යි 2යි 14 මේ දෙක එකතු කරාම 16යි. 7න් 16යි. එතකොට මේක මිශ්‍ර භාගයක්. මේක විෂම භාගයක්. ඒ වුණා නේද? මම හිතන්නේ ඔයාලා මේ ඔක්කොම මතක් වෙන්නේ නේද? ඊට පස්සේ අපි තව ඉගෙන ගත්තා මොකක්ද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා භාග ගුණ කිරීම නේද? භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම කියන්නේ අපි දැනගත්තා දෙකෙන් එක වැඩි කිරීම 3න් 2. එහෙනම් අපි කොහොමද මේ භාග ගුණ කරේ? ලවය වෙනම වැඩි කරා, ලවයේ තියෙන පද වෙනම වැඩි කරා, හරයේ තියෙන පද වෙනම වැඩි කරා. ලවයේ තියෙන පද තමයි 1 වැඩි කිරීම 2. 1 වැඩි කිරීම 2. හරයේ තියෙන පද තමයි 2 3. ඒතකොට 2 වැඩි කිරීම 3 නේද? එතකොට 1 වරක් 2 2යි 2 වරක් 3 6යි. මේ විදිහට තමයි අපි භාග වැඩි කිරීම කරේ, ගුණ කිරීම. දැන් භාග ගුණ කිරීමත් අපි ඉගෙන ගත්තා. මේ සාරාංශයක් විදිහට කරේ. අපි පොඩක් ගණන් හදුවා මේ වගේ නේද? ඊට පස්සේ අපි ඊගාවට ඉගෙන ගත්තා භාග බෙදීම කියන එක. භාග ගුණ කිරීමට පස්සේ අපි භාග බෙදීම නමුත් ඊට ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා පරස්පරය කියන එක නේද? පරස්පරය කියන්නේ ඒ කියන්නේ ඕන එක භාගයක් දෙකෙන් එක වැඩි කිරීම එකෙන් දෙක. මේක එකක් වුණොත් කරක් දෙක දෙකයි ඉවරක එක දෙකයි. එහෙනම් මේකේ පරස්පරය තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ එක දෙක බෙදීම දෙක කියන්නේ එකයිනේ. බෙදීම එකයි.
එහෙනම් ඕනම භාග දෙකක් වැඩි කරවොත් වැඩි කරලා උත්තරේ එකක් ආවොත් මේ එකක පරස්පරය තමයි අනිත් එක. ඒ කියන්නේ අපි ආයෙත් මෙහෙම ලියුවොත් 4න් 3 වැඩි කරා 3න් 4. එතකොට 4 වරක් 3 උත්තරේ එනවා. 4 වරක් 3 12යි. 3 වරක් 4 12යි. 12න් 12 කියන්නේ එකයි නේ. එහෙමනම් මෙන්න මේ 3න් 4න් 3 පරස්පරය තමයි 3න් 4 කියන්නේ. ඒ වගේම තමයි 3න් 4 පරස්පරය තමයි 4න් 3 කියන්නේ කියලා අපි ඉගෙන ගත්තනේ. ඕනම භාග දෙකක් ගුණ කරාම උත්තරේ එක නම් එන්නේ මේක අනිත්‍ය පරස්පරය කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ පරස්පරය මේ අපි ඉගෙන ගත්තේ භාග බෙදීම නේ. ඉතින් දෙනෝනේ පරස්පරය. පරස්පරය මේක තමයි පරස්පරය කියලා ගත්තා. පරස්පරය කියන්නේ එකකින් අයමත් අපි ගත්තොත් පහෙන් 3 එහෙනම් මේකේ පරස්පරය කීයද වැඩි කරා පරස්පරයෙන් වැඩි කරවද එකක් එන්න ඕන උතරේ පහෙන් 3 පරස්පරය තමයි 3න් 5. ඒ කියන්නේ මේක උඩ යට දැන් මේ හරිය තියෙන එක ලාභය දෙනවා හරිය තියෙන එක ලාභය දෙනවා ලාභය දෙන එක හරිය දෙන්න. ඒකට මේකේ පරස්පරය කියලා මේකේ උත්තරේ ඉන්නේ 3 වරක් 5 15යි 5 වරක් 3 15යි. එතකොට 15 බෙදීම 15 කියන්නේ එකයි උත්තරේ. එතකොට මේකෙන් වෙනවා 5න් 3 පරස්පරය තමයි 3න් 5 කියලා. හරි. ඊට පස්සේ අපි පරස්පරයත් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත මේ පරස්පරය අවශ්‍ය වෙනවා අපිට භාග බෙදීමට. භාග බෙදීම. භාග බෙදීම කොහොමද? දෙකෙන් එක බෙදුවා 3න් 1. ඒතර අපි දෙකෙන් එක බෙදීම 3න් 1 කියුවේ කොහොමද අපි කරේ? අපි බෙදීමේදී අපි ලිව්වා පහසු විදියට දෙකෙන් එක බෙදීම වැඩි කිරීම කරලා මේකේ පරස්පරය ගත්ත නේද? එකෙන් 3 කියලා. ඒකට උත්තරය ආවා 3 වරක් 1 3යි 2 වරක් 1 2යි. දෙකෙන් 3යි. මේ විදිහට තමයි බෙදීම කරේ නේ. ඒකට හැම වෙලේම මේකේ පරස්පරයෙන් ගුණ කරා. මම හිතන්නේ ඔයාලට මතක් වෙන්නේ නැති අමතක වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම කියනවා අපේ පරණ වීඩියෝ වලට ගිහිල්ලා මේ වීඩියෝ වලට ගිහලා ඒවා බලන්න. වීඩියෝ 5ක් මේ වෙනකොට දාලා තිනවා. ඒකේදී ඔයාලට හොඳ දැනීමක් ගන්න පුළුවන්. මේ වෙනකම් මම දැන් අද ඉක්මනට කියලා දීපු සරල කොටස් ටික අභ්‍යාසත් එක්කම දාලා තියෙන වීඩියෝ වල ඒ වීඩියෝ ටික බලන්න. මගේ channel එකට ගියාම ඒකේ ඔක්කොම වීඩියෝස් බලන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වීඩියෝස් ටික බලලා ඒවා මතක් කරගන්න. ඉතින් මම මේක කියුවේ ඉතින් මගේ channel එකට අලුතෙන් අද මේ පාඩම් බලපු දුවෙක් පුතෙක් ඉන්නවා නම් දැනගන්න තමයි ඒක කිව්වේ. ඒවට ගිහින් බලන්න අනිත් අය දැන් බලලාදී අමතක වෙලා දෙනවා ආයෙ මස්සරක් බලන්න. බලලා මතක් කරගෙන මේ පාඩම අපි කරගෙන යමු. මම හිතන්නේ පාස් වෙන් කරගන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් ඉස්සරහට යමු. මම මේ වෙනකොට ඔයාලට දාන්නම් පුනරීක්ෂණ අභ්‍යාසයක්. ඒ පුනරීක්ෂණ අභ්‍යාසය ඔයාලා කරන්න. එතකොට ඔයාලට මේ මම කියලා කරපු දේවල් ඔක්කොම පොඩ්ඩක් ආයෙ මස්සරක් මතක් වෙයි. මේක බලන්න. එහෙනම් මේ අභ්‍යාසය තියෙනවා අපි බලන්න මේක එකක්ම එක ගාන හදලා ඔයාලට මතක් කරන්නම්. අනිත් ඒවා ටික ඔයාලා හදන්න. පහත සඳහන් එක් භාගය සඳහා තුල්‍ය භාග දෙක බැගින් ලියන්න. එහෙනම් අපි පළවෙනි ගාන බලමු. මේකේ තියෙනවා 3න් 2. ඒකට තුල්‍ය භාග කියන්නේ කොහොමද? එහෙනම් මේකයි දෙකම අපි දෙකෙන් වැඩි කරමුකෝ. තුල්‍ය භාග දෙක දෙකකින්. එතකොට 2 වරක් 2 4යි 2 වරක් 3 6යි. 6න් 4. තව තුල්‍ය භාගය කියන්නේ කොහොමද? එහෙනම් මේක අපි මේ දෙකම අයමත් අපි වොන්නම් මෙහෙම ලියන්න පුළුවන් නේද? ඒක 3ෙන් ගුණ කරන්න පුළුවන්. 3 වරක් 2 6යි 3 වරක් 3 9යි. 9යි. දැන් තුල්‍ය භාගය දෙකක් තමයි 6න් 4යි 9න් 6යි. හරිද? ඒ වගේ. අනිත් තරම් ටික ඔයාලා හදන්න. ඊට පස්සේ ඊගාව ගන්න තියෙනවා පහත සඳහන් එක් මිශ්‍ර සංඛ්‍යාවට විෂම භාගයක් ලෙස දක්වන්න. පහත සඳහන් එක් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස දක්වන්න. ඒක අපි පළවෙනි ගාන බලමු. 1යි 2න් 1. මේක විෂම භාගයක් කොහොමද? දෙවරක් 1 2යි 2යි 1යි 3යි. 2න් 3. හොඳයි. ඉතිරි ගණන් ටික ඔයාලට තමයි තියෙන්නේ වැඩ කරන්න. හරි. අපි ඒක කරනවා. ඊගාව එක බලමු. පහත සඳහන් එක් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න. 3න් පළවෙනි ගාන තියෙන 3න් 7 කියලා. එහෙනම් මේක විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් කොහොමද?
නම් 7 බෙදනවා 3ෙන්. 3 වරක් 2යි 3 වරක් 2 6යි ඉතුරුයි 1. එහෙනම් එන්නේ 2යි 3ෙන් 1යි. මේ තමයි මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හදන්නේ. හරි. ඊගව ගන්න බලමු. ඒක දෙන අගය සොයන්න කියලා. 7ෙන් 3 ධන 7ෙන් 2. ඒත් අපි අගය සොයන්න දන්නවනේ. හරය සමාන නම් ලව්‍ය විතරයි අපිට එකතු කරන්න තියෙන්නේ. හරය සමාන යන්නේ අපි එක කෙලින්ම එකතු කරනවා 7ෙන් 3යි 2යි 5යි කියලා දාන්න පුළුවන් නේ. ඒ විදිහට පහසුවෙන් නේද? මේ වගේම හරය අසමාන නම් මේවා තුල්‍ය භාගයක් විදිහට හදලා තුල්‍ය භාග විදිහට හරය සමාන කරගෙන එකතු කරන්න පුළුවන්. එකතු කරනවා අඩු කරේම කරන්න පුළුවන්. මම මේ මතක් කරන්න කරේ. හොඳයි ඊගාව ගන්න ටික ඔයාලා හදන්න. ඔයාලට බාරයි. ඊට පස්සේ අපි බලමු ඊගාවට ඒ එකතු කිරීම. ඒක ආයෙම අපි සුළු කිරීමක් කියලා මේ වගේ අපි බලමු ඊගාව ගන්න ටික. සුළු කිරීමක් තියෙනවා. 2ෙන් 1 වැඩි කිරීම 7ෙන් 4 කියලා. නේද? දෙකෙන් 1 ගුණ කිරීම 7ෙන් 4. මේක සුළු කරන්න අපි දන්නවා. 2ෙන් බෙදන්න පුළුවන් මේ උඩයි යටයි දෙකම 2ෙන් බෙදන්න පුළුවන් නේ. 2ට 2 1යි 4ට 2 ඒවා 2යි. ඊට පස්සේ එනවා 1 වැඩි කිරීම 2 කියලා එනවා. ඉතින් 15 1 වැඩි කිරීම 7 කියනවා. 2 බෙදීම 7. ඒක තමයි උත්තරේ නේ. මතක් කරා පළවෙනි ගානම හැදුවා. ඉතුරු ගණන් ටික ඔයාලා හදන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන්නේ පහත සඳහන් සංඛ්‍යාවල පරස්පරය ලියන්න කියලා. ඒකට අපි මම පළවෙනි එක කියන්නේ පරස්පරය ලියන්න පුළුවන්. 3න් එකේ පරස්පරය කීයද? 3න් එකේ පරස්පරය. 3න් එකේ පරස්පරය තමයි මේක උඩයට මාරු වෙන්න ඕනේ. හරය ලවයට යනවා 3යි. ලවය හරයට එනවා. ඒ කියන්නේ 3. ඒක තමයි පරස්පරය. මේ විදිහට ඉතුරු ගණන් ටික ඔයාලා හදන්න. ඊට පස්සේ තියෙන සුළු කරන්න කියලා 7ෙන් 6 7ෙන් 6 බෙදීම 3. 7ෙන් 6 බෙදීම 3. කොහොමද අපි බෙදන්නේ? 7ෙන් 6 බෙදීම වැඩි කිරීම වෙනවා 3 කියන එක මේ ඊටෙන් යට එක. අපි දන්නවනේ 3 මේ හරය 1යි කියලා. මේකේ පරස්පරය ලියනවා 3ෙන් 1 වෙනවනේ. ඊට පස්සේ සාමාන්‍ය බෙදීමක් විදිහටම 3ෙන් බෙදන්න පුළුවන් 3ට 3 1යි 6ට 3 වල 2යි. දෙවරක් හිට 2යි 7ෙන් 2යි. හරි. දැන් මේ ටික ඔයාලා හැදුවා. හදන්න නැති ඉතුරු ගණන් ටික ඔයාලා හදා සුළු කරගෙන යන්න. එතකොට මම හිතන්නේ මේ අපි කරපු දේවල් ටික ඔක්කොම ඔයාලට මතක් තියෙනවා. හොඳයි. අද අපි බලමු අද අපිට ඉගෙන ගන්න තියෙන අලුතෙන් ඉගෙන ගන්න තියෙනවා අල්නයන් ඇතුළත් අල්නයන් ඇතුළත් භාග සහිත ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියලා. අල්නයන් ඉරෙන්නේ මොන වගේ තැන්වලද? ඔයාලා දන්නවනේ. අල්නයන්ෙන් අපි කියන්නේ 100න් 5න් පංගුව. එහෙම නැත්නම් 3න් 2න් පංගුව. 20න් 4න් පංගුව. එහෙම අපිට ලියන්න පුළුවන් නේ. ඒක ඒතර අල්නයන් යොදලා අල්නයන් යොදන්නේ ඒක ඉංග්‍රීසියෙන් නම් ඔෆ් කියලා යොදනවා. සිංහලෙන් අල්නයන් තමයි යොදන්නේ. ඒකට අපි කියන්න පුළුවන් this පිළියෝ 100න් භාගය. 100න් භාගය කියන්නේ කීයද? අපි දන්නවනේ 100න් භාගය කියන්නේ 50යි. අපි දන්න දෙයක් නේ 50. ඒත් මේ 100න් භාගය කියන්නේ 50 නම් අපි මේක තේරුම මොකද්ද? මේක 100න් භාගය කියන්නේ 100න් භාගය 50යි. අපි දන්න දෙයක්. 100න් භාගය කියන එකේ තේරුම මොකද්ද? 100 බෙදලා දිනනවා දෙකෙන් නේ. 100 බෙදලා දිනනවා දෙකෙන්. ඒ ඉතුරුන්නේ 50නේ 100 දෙකෙන්. මේකනේ 100න් භාගය කියන්නේ 100 බෙදුවා දෙකෙන් කියන එක. 100 දෙකෙන් බෙදන්න කියලා. එහෙනම් මේක කොහොමද 100 දෙකෙන් බෙදන්නේ කොහොමද අපි දන්නවනේ. දෙක කියන්නේ මේකට එකනේ. හරි. එහෙනම් 100 වැඩි කිරීම දෙකෙන් එක. ඒක බෙදීම කියන එක පරස්පරය මේ වැඩි කිරීම වෙනකොට දෙකේ කියන එකේ පරස්පරය දෙකෙන් එක වෙනවනේ. එතකොට 100 බෙදීම වැඩි කිරීම දෙකෙන් එක. නේද? 100 දෙකෙන්. එතන කීයද උත්තරේ?
දෙකට දෙකේ එකයි 50යි නේ. එහෙනම් උත්තරේ 50යි. දැන් තේරුණා නේද? 100න් භාගය කියන්නේ 100 වැඩි කිරීම භාගය කියන එක අදහසක් තමයි එන්නේ නේ. තේරුණානේ? يعني එතකොට අපිට පේනවා මෙතන 100න් භාගය කියන එක 50 උත්තරේ එන්න 100න් භාගය කියන එකට හරියට මෙන්න මෙතෙන්ට අල්ලා යන්න සමානයි වැඩි කිරීම වගේ කියලා තියෙනවා නේ. හොඳයි. අපි මේකට තවත් උදාහරණයක් බලමු. ඒ වගේම අයිමස්සර තව දෙයකින් මම ඔයාලට ඒක පැහැදිලි කරන්න. අපි බලමු මෙහෙම 20න් 5න් පංගුව. 20න් 5න් පංගුවක් තියෙනවා. 5න් එකක්. 20න් 5න් එකක් තියෙනවා. අපි එතකොට ටොෆි 20ක් තිබුණා කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. ඔන්න ටොෆි 20ක් තියෙනවා. මේ ටොෆි 20ක් ඇදුවෝ. හරි. ඔන්න ටොෆි 20ක් මෑන්ද. හරිනේ. ටොෆි 20න් 5න් පංගුවක් කියන්නේ කොච්චරද? මේ ටොෆි 20ක්. මේ සම්පූර්ණ ටොෆි 20ක් තියෙනවා මේකේ. හරිද? මේ ටොෆි 20ක් තියෙනවා. මේකේ 5න් පංගුවක් කියන්නේ කීයද? 5න් එකක් කියන්නේ. දැන් මේක 5කට බෙදලා එක කොටසක් නේ. ටොෆි 20 5කට බෙදලා එක කොටසක්. එහෙනම් ටොෆි 20 5කට බෙදුවොත් කොහොමද වෙන්නේ? මෙතනින් 4 බෙදන්න. මේ 1යි 2යි 3යි 4යි 5යි. මේ දෙන්නේ 5කට බෙදලා 1යි 2යි 3යි 4යි 5යි නේ. මොන ටොපි 20 5කට බෙදුවා. හරි. ඉස්සෙල් ටොපි 20ක් තිබුණා. පාරද. එහෙනම් එක පංගුවක කොච්චරක් තියෙනවද? 1 2 3 4 නේ. එහෙනම් 20න් 5න් පංගුව කියන්නේ කොච්චරද? 4ක් නේ. 4ක් කියලා තියෙනවනේ 20න් 5න් පංගුව. එහෙනම් මොකක්ද කියලා තියෙන්නේ? 20 බෙදුවා 5කට නේ. 20 5කට බෙදුවා කියන්නේ මොකද්ද? 20න් 5න් පංගුව කියන්නේ මොකද්ද? 20න් 5න් පංගුව. 20 බෙදන්න ඕනේ 5කට. ඉතින් 20 5කට බෙදුවා. ඒ කියන්නේ බෙදනවා කියන්නේ මොකද්ද? 20 වැඩි කිරීම 20 වැඩි කිරීම 5න් එක වෙනවනේ. 5න් එක වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? 20 වැඩි කිරීම 5න් එක කියන්නේ මොකද්ද? 5ට 5 1යි 20ට 5 4යි. උත්තරේ 4 වලට 4යි. උත්තරේ 4යි නේ. උත්තරේ 4 ආව නේද? එහෙනම් අපිට පැහැදිලි නේද? 20 බෙදීම 5 කියන්නේ 20 වැඩි කිරීම 5න් එක කියලා. එහෙනම් මෙතන 20න් 5න් එක කියන්නේ මොකද්ද? 20 වැඩි කිරීම 5න් එක. එහෙනම් මෙතනත් පේනවා අපිට අල්ලා යන්න වෙනකොට මෙතනට වැඩි කිරීම දැම්මත් මේ උත්තරේම තමයි එන්නේ. 20න් 5න් එක. දැන් තේරුණා නේද? එහෙනම් අපි අල්ලා යන්නේ කියන්නේ වැඩි කිරීම කියලා. එහෙනම් මේ වැඩි කිරීම. දැන් මම හිතනවා ඔයාලට හොඳටම තේරෙන්නේ නැති. අපි අල්ලා යන්නේ දුවොත් අපි එතෙන්ට මොකද්ද යොදන්න ඕනේ කියලා නේ. එහෙනම් අපි හැම වෙලේම අල්ලා යන්න තිබුණොත් දෙකෙන් එකෙන් භාගයෙන් 3න් එක කිව්වොත් කීයද මොකද්ද ගන්න ඕනේ? භාගය වැඩි කිරීම 3න් එක වෙන්න ඕනේ. භාගය වැඩි කිරීම 3න් එක. දැන් උත්තරේ කීයද? කරක් 1යි 3 2 6යි. එන්නේ එකයි. එනවනේ. වෙන තව උදාහරණ අපි මේක හොඳට බලමු. භාගය. අපි ගමු මෙහෙම එකක්. සම්පූර්ණ එකක් තිබුණා. හරිද? එහෙම අපි තියමු පින්තූරයක් තිබුණා. ඒක අපි ඉස්සෙල් කිව්වේ කියන්නේ භාගයෙන් 3න් එකනේ. නැත්තම් අපි බලමු මෙහෙම කියමු අපි 3න් එකෙන් භාගය කියලිමු අපි ලේසිලා. 3න් එකෙන් භාගය. හොඳයි. 3න් එකෙන් භාගය කියන්නේ මොකක්ද? එහෙනම් සම්පූර්ණ එකක් තිබුණා. සම්පූර්ණ එකක් තිබුණා. මේක 3කට බෙදුවා. හරිද? සම්පූර්ණ එක 3කට බෙදුවම තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ 3න් එකයි. හරිද? 3න් එකෙන් භාගයක්. දැන් 3න් එකකිනොත් භාගයක්. මෙන්න මේ සයිස්. ඒ කියන්නේ ඒක සම්පූර්ණ එකෙන් කොච්චරද? 3න් එකෙන් භාගයක් සමානයි සම්පූර්ණ එකෙන් කොච්චරද? මේ සමානව මේකත් බෙදුවොත් මේ 3න් එකෙන් භාගයක් තමයි මේ තියෙන්නේ.
කොච්චරද? සම්පූර්ණ එකෙන්ම ගත්තොත් කොච්චරද? 1 2 3 4 5 6. 6න් එකක් නේ. 3න් එකෙන් භාගයක් සමානයි 6න් එකයි නේද? එහෙනම් මේක මෙතන එනව නේද? මේ විදිහටම. 3න් එක අල්ල යන්න වෙනකොට වැඩි කිරීම දැම්ම භාගය ලියුවා. සමානයි කියලා 1 වරක් 1 1යි 3 වරක් 2 6යි. එහෙනම් අපිට ගණිතයෙන් හදලා ගන්න පුළුවන් 3න් එකෙන් භාගය කියන්නේ 6න් එකයි කියලා. මේක තමයි අපි සාමාන්‍ය අපි පින්තූරයක් ඇඳලා බැලුවම මේක තමයි ප්‍රායෝගිකව සිද්ධිය. සම්පූර්ණ එකක් තියෙනවා. ඒකෙන් 3න් එකක් තියෙනවා. ඒකෙන් 6න් එක කියන්නේ 3න් එකෙන් 2න් එක කියන්නේ 6න් එක. ඒක තමයි මේ ගණිතය මේ විදිහට හොයාගත්තේ. දැන් තේරෙන්නේ නැති නේද හොඳටම? හොඳයි අපි මේ ගන්න හදමු බලන්න. මේක තියෙන්නේ 3න් 2න් එක හොයන්න. එතකොට 3න් 2න් එක කියන්නේ කීයද? 3න් 2 අල්ල යන්නේ කියන්නේ වැඩි කිරීම 2න් 1. කීයද? 2ක් 1 2යි 3ක් 2 6යි. 3න් 2න් එක කියන්නේ 6න් 2යි නේ උත්තරේ. ඒ වුණානේ? හරි. ඊට පස්සේ අපි ආයෙත් තව ගණනක් හදමු. 1යි 5න් 4න් 3න් 2. 1යි 5න් 4න් 3න් 2. අපි මොකක්ද මෙතන කරන්නේ? මේක මිශ්‍ර භාගයක්. අපි මේක විෂම භාගයක් බවට පත් කරන්න ඕනේ ඉතින්. 5 5යි 5යි 4යි 9යි. අල්ලා යන වෙනුවට වැඩි කිරීම යෙදුවා 3න් 2. හරි? දැන් සුළු කරන්නේ කොහොමද? මේ 3න් බෙදනවා නේද? මේ 9ත් 3න් බෙදනවා 3ත් 3න් බෙදනවා. අපි 3න් බෙදමු. 3ට 3 ඒවා 1යි. 9ට 3 ඒවා 3යි. එහෙනම් එනවා 3 වැඩි කිරීම 2. ඊටෙන් පහළ 5 වැඩි කිරීම 1. දැන් 3 වරක් 2 6යි 5 වරක් 1 5යි. උත්තරේ 6 බෙදීම 5. 6 බෙදීම 5 කියන්නේ කීයද? 6 බෙදීම 5. 6ට 5 1යි 5 වරක් 5යි ඉතුරුයි 1. එහෙනම් උත්තරේ 1යි 5න් 1යි. එනනේ හරි නේද මේක ගන්න. දැන් ඊගා ඔය බලමු. තව ගන්න. අපි ගමු මීටර් 500න් 5න් 3 කීයද? මීටර් 500ක් තියෙන මීටර් 500කින් 5න් 3ක්. එහෙනම් 500න් 5න් 3 කියන්නේ කීයද? 500 වැඩි කිරීම 5න් 3. කොහොමද මේක සුළු කරන්නේ? මේ ඊටේ පළ එක කියලා දාගන්නකො. එතකොට මේ දෙකම බෙදනවානේ 5ට 5 1යි 500ට 5 ඒවා කීයක් තියෙනවද? 100ක් තියෙනවා. එහෙනම් 3 ගරත් 100 300යි ඊට පල්ලෙහා 1යි. උත්තරේ 300යි නේ මීටර් 300යි. එහෙනම් මීටර් 500න් 5න් 3ක් කියන්නේ මීටර් 300යි. උත්තරේ දෙවනේ හරි. හොඳයි අපි දැන් බලමු මේ බෝඩ් මාස් කියන නීතිය මොකක්ද කියලා. මේකේ B O M A කියන නීතිය අපි යොදාගෙන අපිට සංඛ්‍යා සහිත ප්‍රකාශන ගුණ සංඛ්‍යා සහිත ප්‍රකාශන හෝ ඒවා වීර්ය ප්‍රකාශන හෝ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම ඊට පස්සේ වර්ගමූලය සෙවීම වර්ගය සෙවීම ඒ වගේ ගණිත කර්ම ගොඩක් තියෙන ගණනක් ආවම පරහන් යොදනවා ඒ වගේ ගණනක් ආවම අපි මේවා එක අනුපිළිවෙලක් තියෙනවා කරන්න මේවා මොන පිළිවෙලකටද විශ්ලේෂණ කරගෙන යන්නේ කියලා අපි නීති සම්මුතියක් හදාගෙන තියෙනවා මේක තමයි බෝඩ් මාස් සම්මුතිය කියන්නේ මෙන්න මේ සම්මුතියට අනුව ගණනක් හදුවම තමයි ඒ ගන්න හරි නැත්නම් වෙන වෙනස් විදියට හදන්න ගියොත් විවිධ උත්තර එන්න පුළුවන් ඒක හරියටම උත්තරේ එන්න නම් මෙන්න මේ බෝඩ් මාස් නීතියට අනුව
ගණන සුළු කරන්න ඕනේ. ඒක මුලින්ම සුළු කරන්න ඕනේ. අපි ඒ අනුපිළිවෙලට සුළු කරගෙන ගියාම තමයි හරි උත්තරයට එන්නේ. එහෙම නැත්නම් මගදී ගණන වෙනස් වෙන්න පුළුවන්. උත්තර වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒක ඉගෙන ගමු. මේ බෝඩ් මාස් නීතිය කියන්නේ බෝඩ් මාස් කියන්නේ BODMAS කියලා තියෙන්නේ. මේ මම ගත්තොත් B වලින් කියනවා brackets කියලා. ඊට පස්සේ O වලින් කියනවා off කියන එක. ඊට D වලින් division කියලා. brackets ඉතින් O වලින් off order කියන එක. B වලින් brackets කියන්නේ වරහන brackets වරහන off order off කියන්නේ මේක සිංහලෙන් නම් හල්ලා යන්න හෝ order කියන්නේ වර්ගය කියන්නේ ඉංග්‍රීසියෙන් off order කියන්නේ වර්ගය මේක හල්ලා යන්න හෝ වර්ග x වල වර්ගය එහෙම නැත්නම් වර්ග මූලය කියන එක එනවා. D වලින් division කියන්නේ බෙදීම එතකොට M වලින් multiplication කියන්නේ වැඩි කිරීම A වලින් addition එකතු කිරීම S වලින් subtraction කියන්නේ අඩු කිරීම මේක තමයි එදිලා තියෙන්නේ වරහන අල්ලා යන්න බෙදීම වැඩි කිරීම එකතු කිරීම ඒක සිංහලෙන් නම් අපි මේක බෙදීම මේක වැඩි කිරීම ගුණ කිරීම ධන මේක ඍණ මේක ලියන්න පුළුවන් අපි සිංහලෙන් ලියනවා වන් බෙගු dari කියලා. එහෙම ගන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් උනන් 1 බෙදීම ගුණ කිරීම ධන ඍණ. හරිද? වන් බෙගු dari කියලත් ඕනනම් මතක තියාගන්න පුළුවන්. මේ විදිහට හෝ මේ විදිහට. ඔය දෙකම කමක් නැහැ. මොන විදිහෙන් හරි ලියාගන්න මතක තියාගන්න. මෙන්න මේ විදිහට තමයි අපි ගණනක් හදනකොට අපි මේකට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. එහෙනම් මොකද්ද මේක කරන් ප්‍රමුඛ ස්ථාන දෙනවා කියන්නේ? PODMAS කියන එක ගත්තොත් වන් බෙගු dari කියන එක අරගන්න. කොට මුලින්ම B brackets මෙතන වරහන. ඒ වරහනක් ගණනක වරහනක් තිබුණොත් අපි වරහන ඇතුළත තමයි මුලින්ම සුළු කරන්න ඕනේ. ඊගාවට කරන්න ඕනේ off order. order කියන්නේ off කියලකින් අපි සිංහලෙන් නම් හල්ලා යන්න. හල්ලා යන්න තියෙන කොටස වැඩි කිරීම නෙමෙයි හරියද? හල්ලා යන්න තියෙන එක විතරයි. වැඩි කිරීම තියෙන ඊගාවට එන්නේ. ඒ හල්ලා යන්න කියන එක තමයි කරන්න ඕනේ. එතකොට ඒක අපි අරගෙන වැඩ කරන්නේ. එහෙම නැත්නම් වර්ගයක් තියෙනවා නම් මේ order කියන එක දැසෙන වර්ගය කියන එක. වර්ගය එහෙම නැත්නම් වර්ග මූලය කියන එක අපි ඊගාවට සුළු කරනවා. මේක තමයි අපි ඊගාවන පියවර. ඊට පස්සේ division and multiplication. බෙදීම ගුණ කිරීම. මේ බෙදීම ගුණ කිරීම දෙකම සමාන අවස්ථාවයි. ඒ කියන්නේ දෙකම එක සමානයි. මේ දෙකම එක සමතනක් තමයි හම්බෙන්නේ. ඒ වගේ මේකේදී අපි කරන්නේ මුලින්ම වම් අත පැත්තේ. අපි ගන්න මේ ඉඳන් මෙම හදාගෙන මේ පැත්තෙන් තියෙන එක තමයි අපි කරන්නේ. සමහරට වැඩි කිරීම තිබුණොත් අපි වැඩි කිරීම කරනවා. බෙදීම දුන්නොත් අපි බෙදීම තමයි ඉතින් කරන්නේ. මේ දෙකටම සමාන අවස්ථාවක් තමයි හම්බෙන්නේ. ඊගාවට තියෙන්නේ ධන සහ ඍණ. මේකත් සමානයි. ධන එකතු කිරීම හෝ අඩු කිරීම එක සමාන අවස්ථාවක් දෙන්නේ. ඒකෝන මේකෙත් අපි කරන්නේ වම් අත පැත්තේ තියෙන ධන හෝ ඍණ එක ඉස්සෙල්ලා අපි
කරන සුළු කිරීම කරනවා. මේ ආකාරයට තමයි අපි ගණන හදන්නේ. එතකොට මේ පිළිවෙලට අපි ගණන හදාගෙන ගියාම ගණනේ උත්තරේ හරියටම එනවා. ඒක නැත්නම් අපි වේරාසනෙන් එකතු කිරීම කරලා ඊට පස්සේ බෙදීම කරලා මෙහෙම කරන්න ගියොත් උත්තරේ වෙනස් වෙනවා. එතකොට හරි උත්තරේ එන්නේ. ඒ නිසා මෙන්න මේ අනුපිළිවෙලට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ගණනක් හදනකොට හදාගෙන යන්න. එතකොට ඔයාලට හරි උත්තරේ නිවැරදිව එනවා. එතකොට ඔන්න ඕක තමයි බොඩ් මාස් නීතිය කියන්නේ. අපි මේ නීතියට තමයි අපි ගණන් හදන්නේ. බීජ ගණිතය හොයවා, අංග ගණිතය හොයවා, මොකක් හරි මොන එකකද ගණිත කර්ම කරනකොට මේ ගණිත කර්ම මේ ආකාරයට තමයි කරන්නේ. මොකද අපි මේකට උදාහරණයක් අපි කරමු. හිතන ගන්න හොඳට මතක තියෙන්නේ. හොඳයි අපි මෙන්න මේ උදාහරණය බලමුකෝ. 8 ඍණ 3 වැඩි කිරීම වරහණක් 4 ධන 1 ධන 12 බෙදීම 3 වැඩි කිරීම 3 වර්ගය බෙදීම 4. මම හිතන්නේ මෙන්න මේ අපිට එන්න ඔක්කොම දේවල් ටික මේකෙන් තියෙනවා. හරිද? මේක අපි උත්තරේ ගන්නකොට අපි මුලින්ම 8 ඍණ 3 කිව්වම 8න් 3ක් අඩු කරන්න යන්නේ නැහැ. මොකද මේක තියෙන ගොක් පිටිපස්සේනේ. දැන් වැඩි කිරීම කරන්න යන්නෙත් නැහැ. නේද? මොකද මෙතන වේලාසීම කරන්නේ මුලින්ම වරහන බ්‍රැකට්ස්. එහෙනම් මෙන්න මේක තමයි මුලින්ම අපි කරන්නේ. අපි එහෙනම් මේක ලියමු. මේ ටික මේ විදිහටම ලියමු. 8 ඍණ 3 වැඩි කිරීම මේක ඇතුළේ සුළු කරාම ගියේ 4යි 1යි 5යි. හරිද? 5යි ඊට පස්සේ ධන 12 බෙදීම 3 වැඩි කිරීම 3 වර්ගය බෙදීම 4. මම මෙතෙන් සුළු කරේ පළවෙනි පියවරේදී මෙන්න මේක විතරයි කරේ. හොඳද? පළවෙනි පියවර. ඔයාලා තේරුම් ගන්න පළවෙනි පියවර. එහෙනම් බලන්න මේක තමයි අපි මේක කරේ. එතකොට මේක කරා. මේක කියන ඒවා අපි කරා. ඊට පස්සේ දෙවෙනි පියවර. දෙවෙනි පියවරේදී අපි ගන්නෙ මොකද්ද? දෙවෙනි පියවරේදී ඉන්නේ හල්නයන් ඕෆ්. කියන්නේ හල්නයන් ඕෆ් හල්නයන්. ඉතින් අපිට මෙතන හල්නයන්ෙන් ඉවරන්නේ නමුත් හල්නයන් අදාළ වර්ගය හෝ වර්ග මූලය තියෙන ඒවා දිනවනේ. මේ තියෙන්නේ. වර්ගය තියෙන එක. එහෙනම් දෙවෙනි පියවරේදී අපි මේක සුළු කරන්න ඕනේ. එහෙනම් මොකද 3 වර්ගය කියන්නේ කීයද? 3 වරක් 3 9යි. එහෙනම් ඒක තමයි ලියන්නේ. එහෙනම් අපි මේක දෙවෙනි අවස්ථාවේදී 8 ඍණ 3 වැඩි කිරීම 5 ධන 12 බෙදීම 3 වැඩි කිරීම 3 වර්ගය කීයද? 9යි. 3 වරක් 3 9යි. බෙදීම 4. හරි? හරි. ඊගාව අපි තුන්වෙනි පියවරේ දැන් මොකද්ද කරන්නේ? තුන්වෙනි පියවරේ දෙන්නේ බෙදීම හෝ වැඩි කිරීම. අන්න බෙදීම හෝ වැඩි කිරීම කරනකොට අපි හැම වෙලේම මේ දෙකටම සමාන අවස්ථාවක් ඉන්නේ. එhmeන් අපි වමේ ඉඳන් තමයි ඉස්සෙල්ලා අවස්ථාව දෙන්නේ. වම් පැත්තේ ඉඳන් අවස්ථාව. ඒත් මේක ගත්තම වම් පැත්ත මුලින් ලියන මෙන්න මෙතනනේ. මෙතන මේ බෙදීම තියෙනවා. නමුත් බෙදීමට ඉස්සෙල්ලා වැඩි කිරීමක් තියෙනවා 3 වැඩි කිරීම 5 කියන එක. එහෙනම් අපි මුල් අවස්ථාව දෙන්නේ මේකට තමයි. මේකට මේ දෙන්නේ. වමේ තියෙන එකට. එහෙනම් අපි ඒක ලියමු. 8 ඊටසේ ඍණ 3යි 5යි 3 5 වැඩි කරාම 3 5 15 ඍණ 15ක් වෙනවා. ඍණ 15 ධන 12 බෙදීම 3 වැඩි කිරීම 9 බෙදීම 4. හරිද? මේක තමයි අවස්ථාව. ඊට පස්සේ අවස්ථාව මොකක්ද? ඊට පස්සේ අවස්ථාවේ ඉන්නේ හතරවෙනි අවස්ථාවේ තමයි අපිට තියෙන්නේ දැන් මෙතන තියෙන අඩු කිරීම. මේක තියෙන්නේ එකතු කිරීමක්. ඊට පස්සේ බෙදීමක් තියෙනවානේ. අන්න එනවා අපි බෙදීමට තමයි ඊගාවට අවස්ථාව ඉන්නේ. 12 බෙදීම 3. දැන් 12 බෙදීම 3 තමයි අපි ඊගාවට සුළු කරන්නේ. එහෙනම් මෙතන එනවා 8 අඩු කිරීම 15 ධන 12 බෙදීම 3 කියන්නේ කීයද? 12 3ෙන් බෙදුවම ධන 4යිනේ. 4 වැඩි කිරීම 9 බෙදීම 4. හරිද? ඒක තේරුම් ගත්තද? හරි. ඊට පස්සේ අවස්ථාව මොකද්ද? පස්වෙනි අවස්ථාවේ. පස්වෙනි අවස්ථාවේ තියෙන්නේ අපිට තියෙනවා මෙන්න මේ ගියාම මෙන්න මේ දෙක 4 වැඩි කිරීම 9 කියන එක. හරිනේ? 4 වැඩි කිරීම 9. එහෙනම් අපි ඊගාව අවස්ථාවට යන්නේ මේක හරි අපි 6 වෙනි එක 6 වෙනි අවස්ථාව පස්වෙනි අවස්ථාවට එමු 8 ඍණ 15 ධන 4 වරක් 9 කීයද 36 බෙදීම 4 හරිද
හරි ඊගාව අවස්ථාව මොකද්ද? ඊගාවට තියෙන්නේ අඩු කිරීමත් නෙමෙයි එකතු කිරීමත් නෙමෙයි මෙන්න මේ දෙක නේ සුළු ගන්න බෙදීම තියෙන දෙක. එහෙනම් ඊගාවට දෙන්නේ 36 බෙදීම 4 කියන එක අවස්ථාව. එහෙනම් එනවා 6 වෙනි අවස්ථාව 8 අඩු කිරීම 15 ධන 36 4ෙන් බෙදුවම කීයද? 9යි. නේ? මෙච්චරයි. හරිද? ඔන්න දැන් ඊගාවට තමයි තියෙන්නේ අපිට අඩු කිරීම හෝ එකතු කිරීම. මේ දෙකම සමාන අවස්ථා තියෙනවා. එහෙමනම් ඊගාවට එනවා අපිට මේක කරන්න පුළුවන් නේ. 7 වෙනි අවස්ථාවට එනවා 8න් 15ක් අඩු කරාම කීයද? 8න් අඩු කරාම 15ක් ඍණ කීයද? ඍණ 7යි නේ. එහෙමනම් එනවා ඍණ 7 ධන 9. හරිද? ඍණ 7 ධන 9 කියලා එන්නේ. 8න් 15ක් අඩු කරාම ඍණ 7යි ධන 9. ඊට පස්සේ මේක සුළු කරනවා. ඍණ 7 ධන 9 කියන්නේ කීයද? 9න් 7ක් අඩු කරාම උත්තරේ 2යි. උත්තරේ එන්නේ. දැන් තේරුණා නේද? අපි මෙන්න මේ තියරි එකට මේ ක්‍රමයට අනුව තමයි මේ සුළු කරේ. ඒකෝර අපිට කිසිම ගැටලුවක් නැතුව, පැටලවීමක් නැතුව හරියට අවසාන වෙනකන් උත්තරේ සුළු කරලා ගන්න පුළුවන්. මේ මොන තරම් අපිට ගණිත කර්ම තිබුණත් ප්‍රශ්නයක් නෑ. අපේ ක්‍රමයක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. මේ වල් පෙකුදාරි කියන ක්‍රමවේදයට අනුව මොකක් හරි කමන්නේ වල මේක මතක තියාගන්න. කරන්න ඕනේ මතක තියාගෙන මේ අනුව වැඩේ කරාම උත්තරේ එනවා. දැන් ඔයාලට පේනවා මේ බොඩ් මාස් නීතිමාලාවට අනුව මෙන්න මේ ගන්න සුළු කරාම 8 ඍණ 3 වැඩි කිරීම 4 ධන 1 වරහන් ධන 12 මේකේ උත්තරේ එනවා 2යි කියලානේ. මේකට මේකේ උත්තරේ එන්නේ උත්තරේ 2යි. හරිද? සමානයි 2යි. මෙන්න මේ නීතිමාලාවට අනුව තමයි සුළු කරන්නේ. ඒකට අපිට ගණන පහසුවෙන් හදා ගන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් දැන් ඒක ඉගෙන ගත්තා. අපි ඒක උගන්වන්න ඕනේ අපි ඊට පස්සේ අපි හදන හැම ගණනක්ම මෙන්න මේ නීතිමාලාව අනුව තමයි අපි සුළු කරන්නේ. මේ අනුව තමයි මේ අපි වැඩ මේ පිළිවෙල තියෙන්නේ. ගණන් හදන්න. එතකොට අපිට කිසි ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. හොඳයි අපි දැන් අපි යමු වරහන් තියෙන ගණනක් අපි නිදසුනක් බලමු වරහන් සහ හල්ලායන් තියෙන එක. මේක බලමු. 6න් 1 ධන 4න් 1 වරහන් හල්ලායන් 10න් 4 10න් 4 ඔන්න දැන් අපිට දැන් මේක තියෙනවා අපි මුලින් ඉගෙන ගත්ත නීතිමාලාවේ නීති දෙකක් තියෙනවා. නීති දෙකක් තුනක් තියෙනවා. ඒක දුග්‍රීමක් තියෙනවා, වරහණ තියෙනවා, හල්න යන්න තියෙනවා. අපි මොකද්ද මුලින්ම යොදන්නේ? මුලින්ම වරහණ ඇතුළේ අපි සුළු කරන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්නේ? 6න් 1 ධන 4න් 1. එහෙනම් අපි 6න් 1 ධන 4න් 1 සුළු කරමු. 6න් 1යි 4න් 1යි මේකේ පොදු හරය කීයද? ගන්නේ. 6 4 24 කියලා ගත්තොත් 24 ගන්නවා. අපි මේක වරහණම දාගමුකෝ. 6 24ට 4යි 4යි ධන 6යි 6යි. හරිද? මේක මෙහෙමම ලියනවා. අල්න යන්න 10යි 6යි 4යි 10 බෙදීම 24 මෙතන ඉන්නවා. ඒක හල්න යන්න. ඊගාවට එන්නේ හල්න යන්න. ඒ හල්න යන්න කියන්නේ වැඩි කිරීම 10න් 4. හරිද? දැන් සුළු ගන්න පුළුවන්. 10ට 10 එකයි 10ට 10 එකයි 6 වරක් එකයි 4 වරක් එකයි 4 වරක් 6යි උත්තරේ ඉන්නේ ඉතින් ඉඳ 6 වරක් එක 6යි හරි 6න් එකයි තේරුණා නේද මොකද සරලයි දැන් අපිට අර මේ ක්‍රමයේ ගත්තම මේ ක්‍රමයට අනුව සුළු කරගෙන යනකොට බොහොම පහසුවෙන් උත්තරේ එනවා තුනෙන් දෙක ඉන්න දෙකෙන් දෙක තුනෙන් දෙකෙන් 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 එකයි පහෙන් දෙක එකයි පහෙන් දෙක ඉතින් දෙකයි මේ දීම දෙකයි තුනෙන් එක ඒක සුළු කරන්න තියෙන්නේ අපි එන මොකක්ද ඉස්සෙල්ලා ගන්නේ මේ වරහන් ඇතුළේ තියෙන ඒවා තමයි සුළු කරන්නේ මුලින්ම එහෙනම් මේ දෙක සුළු කරාම කීයද මේකේ පොදු මේ වරහන් ඇතුළේ සුළු කරන්න ගත්තම මේ වරහන් ඇතුළේ සුළු කරාම
6 ගත්තොත් පොදු හරය 6යි කියලා ගත්තොත් 6ට 3 2යි 2 2 4යි අඩු කිරීම 6ට 2 3යි 3 3යි. හරිද? ඊට හල්ලා යන්න ඕනනම් අපිට මේ වරහනත් මේකම සුළු කරගෙන යන්න පුළුවන්. මේක වරහන මේක වෙනම තියෙන එකක් නේ. නම් මෙතන මේක කරන්නේ නැතුව මේක සුළු කරන්න පුළුවන්. අපිට මේක පොදු හරය මේ අතරේ මේක කරමුකෝ. 5යි 5 5යි 7යි බෙදීම 3යි 3 2 6යි 1යි 7යි. අපි මේ වෙලාවේ මේකත් විෂම භාගයක් විතර කරා. මේ විෂම භාගයක් වගේ කරාට කමක් නැහැ. හොඳද? මේ මිශ්‍ර භාගයක් තියෙන එක විෂම භාගයක් බවට පත් කරාට කමක් නැහැ. මේ වැඩි කිරීම බෙදීම තමයි කරන්නේ. වරහන ඇතුලේ සුළු කිරීම කරාට කමක් නැහැ. මේ පළවෙනි පියවරනේ අපි මේව කරන්න යන්නේ. හරි. මේක සුළු කරාම ගියද 4න් 3ක් අඩු කරාම 1යි. මෙතන එනවා 6න් 1යි. 6න් 1න් දැන් මේ වරහන ඇතුලේ අපි සුළු කරමු. 5න් 7 කියන්නේ කීයද? 5න් 7 බෙදීම කියන්නේ වැඩි කිරීම වෙනවා. මේක 3න් 7 කියන එක 7න් 3 බවට පත් වෙනවා. හරි ඊගාවට එනවා 6න් 1යි අල්ලා යන්න. මෙතනින් සුළු කරන්න පුළුවන් නේ. 7ට 7 1යි 7ට 7 1යි ඉතුරු වෙන්නේ 1 වරක් 3යි 5 1 5යි. 5න් 3යි. 6න් 1න් 5න් 3. හරිද? දැන් තියෙන්නේ අපිට අල්ලා යන්න කියලා. 6න් 1 වැඩි කිරීම අල්ලා යන්න කියන්නේ වැඩි කිරීමනේ 5න් 3. ඒක සුළු කරන්න පුළුවන්. 3ට 3 1යි 6ට 3 2යි. 1 වරක් 1 1යි 2 වරක් 5 10යි. උත්තරේ 10න් 1යි. හරිද? උත්තරේ 10න් 1යි. අද ඔයාලා හුඟක් දේවල් ඉගෙන ගත්තා. 9 පන්ති අදාළ સિદ્ધාන්ත හැම එකක්ම අද ඉගෙන ගත්තා. අල්නයන් යොදලා භාග විසඳන විදිය, වරහන් යොදලා භාග විසඳන විදිය, බ්‍රොඩ්මාස් સિદ્ધාන්තය මේ හැම එකක්ම ඉගෙන ගත්තා. මම හිතන්නේ බ්‍රොඩ්මාස් સિદ્ધාන්තය හුඟක්ම වැදගත් වෙනවා ඔයාලට ඉස්සරහට ගණන් හැම ගණනක්ම බීජ ගණිතය, භාග ගණන්, ඉපසාස අංක ගණිතය හැම එකකටම ඔයාලට උපකාර වේවි මේ ක්‍රමය හරියට යොදා ගන්න එක. ඉතින් මම හිතන්නේ સિદ્ધාන්ත 9 වසර સિદ્ધාන්ත හැම එකක්ම දැන් කියලා තියෙනවා. ඔයාලා තියෙන්නේ දැන් ගණන් ටික හදන එක තමයි තියෙන්නේ. අභ්‍යාස ටික ඔයාලා කරන්න. මම කොහොමත් අභ්‍යාස තව දවස් දෙක තුනකින් තව වීඩියෝ එකකින් දාන්නම්. මේ වීඩියෝ එක හුඟක් දිග වැඩි වෙන නිසා මම මෙතනින් නතර කරනවා. තව දවස් දෙක තුනකින් මේකේ අදාළ 9 වසරට අදාළ අභ්‍යාස ටික කරලා කරන විදිය මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරනවා. එතන ඊට ඉස්සෙල්ලා ඒ වෙනකම් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න එපා. ඊට ඉස්සෙල්ලා ඔයාලා අනිවාර්යයෙන්ම මේ අභ්‍යාස ටික කරන්න. එතකොට ඔයාලා හොඳ දැනීමක් එයි. හොඳයි මම අදට නවතින්නම්. අපෝ මතක් කරනවා ඔයාලට මේක මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like හොඳයි නම් like එකක් දාන්න. ඉතින් ඔයාලගේ යාළුවන්ට share කරන්න. තව යාළුවෝ එකතු කරගන්න. ඉතින් මම හිතනවා මේකේ ප්‍රයෝජනය ගන්න කියලා. මොළු සුබ දවසක්. අයිබෝන්.